වස්සාන ධර්ම දේශනා මාලිගාවන් ගෙයක් හදාගත්තත් රත්රන් වලින් ඇඳුම් හදාගත්තත් සුඛෝපභෝගී යාන වාහන පාවිච්චි කළත් මිල මුදල් මහා කන්දක් උසට ගොඩ ගසා ගත්තත් රස මස වලින් යුක්ත වූ ආහාර පාන ගත්තත් පින්වතුනි එකක්වත් මැරෙන මොහොතේ අරගෙන යන්න බෑ. අපි කැමති වුණත් අකමැති වුණත් දැනගත්තත් නොදැනගත්තත් ඒ සියල්ල දාලා යනවා පින්වතුනි. ඒ නිසා අපේ ජීවිතයේ තේරුම් අරගෙන හරි හම්බ කර අතටගත් හැම දෙයක්ම අපි දාලා යනවායි කියන එක. අතට ගත්තේ දාලා යනවා. හිතට ගත්තේ අරන් යනවා. හිතට ගත්තු ටික විතරයි අරගෙන යන්නේ. ඒ හිතට ගත්තු දේ අරගෙන යන්න ඕන වෙන්නේ සසරට. දැන් අපි පින්කම් කරලා ඒ පින තුල තණ්හාව තියෙනවා. පින තුල ආශාව තියෙනවා. පින තුල මමත්වය තියෙනවා. අපි පින අරගෙන යන්නේ සසර සැප ලබන්න. මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න. නමුත් පින්වතුනි අපි නිර්වාණය සඳහා අපට අවශ්‍ය කරන්නේ කුසලය. මේ කුසලය හිත තුල වඩා ගන්නට, වර්ධනය කරගන්න, හිත තුල පෝෂණය කරගන්න උත්සාහ කරනකොට තමයි ඇත්ත පෙනෙන්නේ. ඇත්ත දකින්නේ. යථාර්ථය මුණ ගැසෙන්නේ. අන්නේ යථාර්ථය හිවත් පරමාර්ථ ලෝකේ අපට ස්පර්ශ කරන්න පුළුවන් වුණොත් පින්වතුනි අපිට මේ නිවන් මගට ඊතා ඉක්මනින් ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කැකිරාව තිබ්බඩුවැව 57 කණුව පාර ලිපිනයේ පදිංචි දැනට කුවෙට්ටි සේවයේ නියුතු චන්ද්‍රිකා මල්කාන්ති මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ නීට වසරකට පෙර ජුනි මාස 29 වන දින පරලෝසපත් ජේ.එම්. රම්බණ්ඩා ආදරණීය පියාණන්ට සහ මීට වසර 7කට පෙර පරලෝසපත් ඒ.ඩී. කමලාවති දයාපර මෑණියන් වෙනුවෙන් පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛාවිරාගතා ලෝකේ කාමානං සමතික්කමෝ අස්මිමානස්සයෝ විනයෝ ඒතං වේ පරමං සුඛං තී. පින්වතුනි මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කැකිරාව තිබ්බටුවැව 57 කණුව පාර මේ ලිපිනේ පදිංචි දැනට කුවෙට්ටි සේවයේ නියුතු චන්ද්‍රිකා මල්කාන්ති මහත්මියයි. එතුමියගේ ප්‍රධානතම අරමුණ තමයි මීට වසරකට පෙර
ජුනි මාස 29 වන දින පරලෝසපත් ජේ.එම්. රම්බණ්ඩා ආදරණීය පියාණන්ට සහ මීට වසර 4කට පෙර පරලෝසපත් ඒ.ඩී. කමලාවතී දයාබර මෑණියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරමින් ධර්ම දානමය පින්කමක් සිද්ධ කිරීම. ඒ නිසා අම්මා තාත්තා වෙනුවෙන් තමයි මේ මහා පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වුණේ විශේෂයෙන්. තවත් අරමුණු පරමාර්ථ තියෙනවා. පින්වතුනි අපි ඒවා ධර්ම දේශනාව අවසානයේදී සඳහන් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම සෙත් පැතීම් කරමු. එත් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. අපි අද බලාපොරොත්තු වන්නේ ලෞතර තථාගතයන් වහන්සේ විසින් මහා කරුණාවෙන් ලෝක සත්‍යය විශේෂ දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ඔබේ ජීවිතයට එකතු කරලා වඩාත් සැනසීමෙන් යුක්ත වඩාත් අර්ථවත් සතුටු සහගත ඵලදායී අර්ථාන්විත ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන ධර්ම කරුණු කීපයක් ඔබේ ජීවිතයට එක් කරන්න. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ දා පටන් පින්වතුනි පරිනිර්වාණයට පත්වන මොහොත දක්වාම උන්වහන්සේ කැප වුණේ සමස්ත ලෝක සත්වයා වෙනුවෙනුයි. දුකටපත් සත්වයන් ඉන් අත්මුදවාලමින් ඔවුන්ගේ ජීවිත සැපවත් වාසනාවන්ත සුඛිත මුදිත ජීවිත බවට පත් කිරීමට පමණක් නෙමෙයි මේ සංසාරයේ අනන්ත කාලයක් ඉපදෙමින් මැරෙමින් යන මේ ගමනට තිත තියමින් ඒ සසරගත දුක නිමා කරන්නට අවශ්‍ය කරන මග හසර හෙලි පෙහෙලි කරලා දෙන්න උන්වහන්සේ ක්‍රියා කළා. දවසේ සෑම මොහොතක්ම බුදුරජාණන් වහන්සේ කැප වුණේ අප වෙනුවෙන් පින්වතුනි. උන්වහන්සේ දවස කොටස් 5කට බෙදාගත්තා. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස වශයෙන්. මෙහෙම කොටස් කරමින් අලුයම මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකයේ දෙස බලන බුදුරජාණන් වහන්සේ අද මා පිහිටවන්නේ කාටද? මගෙන් සරණ පිහිට ලබන්නේ කවුරුන්ද? අසරණ සත්වයෙකු කොහොමද ඉන් මුදාලන්නේ? මෙසේ මහා කරුණා සමාපත්තියට සමවැදෙන බුදුහාමුදුරුවෝ 이르දියෙන් හෝ පාගමනින් හෝ අදාළ ස්ථානයට වැඩම කොට ඒ අදාළ පුද්ගලයාගේ තරාතිරම කුලය පන්තිය ජාතිය මොකක් වුණත් එක් කිසිවක් නොසලකා ඒ සත්වයාට ඒ පුද්ගලයාට ඒ සතා සිව්පාවාට කුමන හෝ වෙහෙසක් දරා ඔවුන් සුඛී සුවපත් කරන්නට කටයුතු කළා. දවසේ හැම මොහොතකම මෙසේ ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ මැදියම් රාත්‍රියේහි උන්වහන්සේ මුණ ගැසීමට පැමිණි දෙවියන් බ්‍රහ්මයන් උදෙසා දහම් දෙසමින් දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ ගැටලු निराකරණය කරන්නට ක්‍රියා කළා. ඒ නිසා හැම මොහොතකම ක්‍රියා කළේ පින්වතුනි කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකයේ තුන් ලෝකයේ සියලු සත්වයන් සුඛී සුවපත් කරන්න. මේ මනුෂ්‍ය ජීවිතයේ නවාතැනක්. මේ නවාතැන නිවන පසක් කර ගන්නට පැහැදිලි තෝතැන්නක්. එහෙත්
සත්වයින් අතරින් කී දෙනෙක්ද ඒ තේරුම් ගන්නේ? තමන්ගේ අතටපත් මේ නිවන් සැපත, මේ දුක නැති කිරීමේ මාර්ගය, මේ පිළිබඳව සිතන්ඩ, මේ පිළිබඳව තේරුම් ගන්න, ඒ අනුව ක්‍රියා කරන්න. පින්වතුනි, බෞද්ධය වුණත් අපි කී දෙනාද ක්‍රියාත්මක වෙන්නේ? ඒ නිසා අපි හැම මොහොතකම සිතන්න ඕන. පින්වතුනි, අපේ ජීවිතයට අපිට ධන දාන්නේ භවභෝග අවශ්‍යයි. ලෞකික ජීවිතයේ පැවැත්මට ගෙයක් දොරක්, ඇඳුම් පැළඳුම්, ඒ වගේම විවිධ විලාසිතා ආභරණ, මිල මුදල්, මේවා අවශ්‍යයි. කෙනෙක් කෑම බීම නැතුව ජීවත් වෙන්න බෑ. පින්වතුනි, ඒවා අවශ්‍ය වෙන්නේ ජීවිතය ගෙනියන්න. එහෙත් ඒ කවරක් රැස් කළත්, මාලිගාවන් ගෙයක් හදාගත්තත්, රත්රන් වලින් ඇඳුම් හදාගත්තත්, සුඛෝපභෝගී යාන වාහන පාවිච්චි කළත්, මිල මුදල් මහා කන්දක් උසට ගොඩ ගසා ගත්තත්, රස මස වලින් යුක්ත වූ ආහාර පාන ගත්තත්, පින්වතුනි, එකක්වත් මැරෙන මොහොතේ අරගෙන යන්න බෑ. අපි කැමති වුණත් අකමැති වුණත්, දැනගත්තත් නොදැනගත්තත් ඒ සියල්ල දාලා යනවා. පින්වතුනි, ඒ නිසා අපේ ජීවිතයේ තේරුම් අරගෙන හරි හම්බ කර අතටගත් හැම දෙයක්ම අපි දාලා යනවායි කියන එක. අතට ගත්තේ දාලා යනවා, හිතට ගත්තේ අරන් යනවා. හිතට ගත්තු ටික විතරයි අරගෙන යන්නේ. ඒ හිතට ගත්තු දේ අරගෙන යන්න ඕන වෙන්නේ සසරට. දැන් අපි පින්කම් කරලා ඒ පින තුල තණ්හාව තියෙනවා, පින තුල ආශාව තියෙනවා, පින තුල මමත්වය තියෙනවා. අපි පින අරගෙන යන්නේ සසර සැප ලබන්න. මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න. නමුත් පින්වතුනි, අපි නිර්වාණය සඳහා අපට අවශ්‍ය කරන්නේ කුසලය. මේ කුසලය හිත තුල වඩා ගන්නට, වර්ධනය කරගන්න, හිත තුල පෝෂණය කරගන්න උත්සාහ කරනකොට තමයි ඇත්ත පෙනෙන්නේ, ඇත්ත දකින්නේ, යථාර්ථය මුණ ගැසෙන්නේ. අන්නේ යථාර්ථය හෙවත් පරමාර්ථ ලෝකේ අපට ස්පර්ශ කරන්න පුළුවන් වුණොත්, පින්වතුනි, අපිට මේ නිවන් මගට ඊතා ඉක්මනින් ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපට අවශ්‍ය. එහෙනම් පින්වතුනි, අපි බලමු දැනට අපි ගත කරන්නේ ලෞකික ජීවිතයක්. දැනට අපි ගත කරන්නේ කාර්ය බහුල ජීවිතයක්. හරි හම්බ කරමින්, දරුවන් පෝෂණය කරමින්, රැකියා කරමින්, විනෝද වෙමින්, එකිනෙකාට යුතුයකම් ඉෂ්ට කරමින්, ගේ දොර හදා ගනිමින් මෙහෙම ජීවිතයක් අපි ගත කරන්නේ. එහි කිසිදු වරදක් නැහැ. සාධාරණව යුක්ති සහගතව කාටවත් කරදරයක් නොවන විදියට මේ ජීවිකාව ගෙන යන්නේ නම් එය කිසිදු අවඩක් නැහැ. පින්වතුනි, එහෙනම් මේ ගත කරන ලෞකික ජීවිතය තුළින් අපි බලමු ලෝකෝත්තර ජීවිතයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද කියලා. ලෞකික ජීවිතය ගත කරන ගමන් අපි බලනවා ලෝකෝත්තර විමුක්ති මගට අපට යන්න පුළුවන්ද? පින්වතුනි, ලෞකික ජීවිතයට අදාළ සැප හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් ඒකෙන් පේනවා ලෞකික සැප විඳින්න එපා කියලා නැහැ. ඒවා විඳින්න පුළුවන් සාධාරණව, කාටවත් කරදරයක් නැතුව, යුක්ති සහගතව.
එහෙනම් පින්නතුනි මේ සැප අතර තියෙනවා අත්ති සැප, භෝග සැප, අනන සැප, අනවජ්‍ය සැප කියලා සැප හතරක්. අත්ති සැප කියන්නේ භවභෝග ධන දාන්‍ය මිල මුදල් තියෙනවයි කියලා සතුටු වෙන එක. එතකොට පින්නතුනි අපි උපදිනකොට ධනීය වස්තු අරගෙන ආවේ නැහැ. හිස් සතින් ආවා, යන්නෙත් ඉතින් හිස් සතින් තමයි. අතට අරගත්තු දේවල් අරන් යන්න බෑ කියලා මම මුලින් මතක් කළේ. පින්නතුනි හිස් සතින් ආපු කෙනා තමයි මෙලොව ජීවත් වෙන්න අවශ්‍ය කරන මේ භෞතික සම්පත් ටික ඇති කරගන්නේ. එතකොට ගෙයක් දොරක්, මිල මුදල් ටිකක්, ධන ධාන්‍ය ටිකක් අපට අවශ්‍යයි. ඒක ඇති කරගන්න අපි උත්සාහයෙන් කටයුතු කරන්න ඕන. නොපසුබස්නා වීරයට ඕන. නැත්තම් මේ ගමන යන්න බෑ. නිකම්ම පහළ වෙන්නේ නැහැ. ඒවා උත්සාහයෙන් ඇති කරගත යුතුයි. අපි උත්සාහයෙන් ධනය උපයා ගැනීම විශේෂයි ක්‍රියා කළ යුතුයි පින්නතුනි. යම් කෙනෙක් උත්සාහයෙන් දෑතේ මහන්සියෙන් වෙර වීරිය යොදලා දහඩිය හෙලලා හැබැයි නිවැරදිව අනුන්ට කරදර හිරිහැර නොවනසේ කෙනෙක් භවභෝග එකතු කරගත්තාට හි වරදක් නැහැ. ඒ නිසා පින්නතුනි ජීවිතයට ඒ භවභෝග ලං කරගන්න ඕන. හැබැයි භවභෝග ජීවිතයේ මිල මුදල් ජීවිතයේ එකම අරමුණ බවට පත් කරගන්න එපා. එහෙම වුණොත් අපි ඒ මත්තේම ඉඳලා තණ්හාවෙන්ම මැරෙනවා. ඒසා භවභෝග ඕන, දියුණු වෙන්න ඕන, සල්ලි මිල මුදල් අතට ඕන. ඒ වගේම ඒවා එකම අරමුණ බවට පත් කරගත්තොත් තණ්හාවේ දාසයෙකු බවට පත් වුනොත් අපි තණ්හාවෙන්ම පීඩිත වෙලා මිය යනවා. කිසිදු ලෞකික සැපයක් නොලබා. ඒ නිසා අත්ති සැප කියන්නේ තමන්ට ධන දාන්‍ය භවභෝග ඇතැයි සතුටු වෙන එක. සතුටු වෙන්න ධන දාන්‍ය ලබාගෙන තියෙන්නේ අනුන්ගෙන් උදුරගෙන නෙවෙයි. හොරකම් කළා නෙවෙයි. අල්ලස් අරගෙන නෙවෙයි. වංචා කළා නෙවෙයි. හොරොප්පු ලියලා නෙවෙයි. අනුන්ගේ ඉඩම් කඩම් අත්පත් කරගෙන නෙවෙයි. එහෙම කොමිස් ගහලා අල්ලස් අරගෙන මත් කුඩු විකුණලා මත් වතුර අනුන්ට පොවලා අනුන්ගේ දේවල් කඩා වඩාගෙන පොහොසත් වෙලා ඇති වැඩේ මොකද්ද පින්නතුනේ? මම පොහොසතෙක් කියලා පිටට පෙනේ. වැරදි මාර්ගවලින්, හොරමැරකම් වලින්, කුඩු ජාවාරම් වලින්, කසිප්පු විකුණීමෙන්, සූදු පිටි පැවැත්වීමෙන්, අල්ලස් ගැනීමෙන් පොහොසතෙක් විදියට පෙනේ. මහා මාලිගාවන් ගෙවල් හදාගනි. සුකෝ භෝගී යාන වාහන පදී. හැබැයි පින්නතුනි මේ සියල්ලෙන් ඔබ බලාපොරොත්තුනේ මොකද්ද? හිතේ සතුට. වැරදි විදියට ඔබ හම්බ කරගත්තාම ඔබට හිතේ සතුට තියෙයිද? නෑ. අනුන්ට පේන එකක් නෑ ඔබ දුකෙන් ඉන්නවා කියලා. හැබැයි ලෝකේ කාට හැංගුවත් පින්නතුනේ ඔබේ හිත දන්නවා මම මේවා හරි හම්බ කළේ කොහොමද? මම මේවා එකතු කරගත්තේ කොහොමද? අනුන්ට යහපත කරලාද? අයහපත කරලාද? අනුන්ගේ ධනය සූරා කාලද නැද්ද? ඒ නිසා අන් අයගේ ධනය සූරාකමින් පොහොසතෙක් වුණාට තමන්ගේ හිත කියනවා මේකට ජාතිය මොකක් වුණත්, කුලය මොකක් වුණත්, පන්තිය මොකක් වුණත් කියනවා මම මේව හොයාගත්තේ මෙන්න මේ වැරදි මාර්ගවලින්. එතකොට
පිටට පෙනේ පොහොසතෙක් වගේ. හැබැයි ඇතුලේ මානසික ගැටුමක්. මනස निराවුල්ව තැන්පත්ව තියාගන්න බෑ. කන්න ගත්ත දේ හරියට කන්න බෑ. නිදා ගන්න ගියාම නිින්ද යන්නේ නැහැ. බලන්න පින්නතුනි, නිදහසේ නිින්දක් ලබන්න බැරි වෙනෝ එහෙම කෙනාට. ඒ නිසා ධනෙන් පොහොසත් වෙන්න. හැබැයි අන් අයට කරදරයක් හිරිහැරයක් නොවනසේ. එවැනි කෙනාට මට සල්ලි මිල මුදල් ධන දාන්නේ තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒක අත්ති සැපයයි. භෝග සැපය කියලා කියන්නේ පින්නතුනි, ඒ උපයා ගන්න ධනය පරිහරණය කළ ලබන සතුට. සමහරු ළඟ ධන දාන්නේ ඕන තරම් තියෙනවා. කෝටි ගණන් තියෙනවා. පොත්වල ගොඩ ගහලා තියෙනවා. මේ රටේ නෙවෙයි වෙනත් පිට රටවලත් බැංකුවල තැන්පත් කරලා තියෙනවා. පින්නතුනි, ඒව පරිහරණය කරන්නේ නැහැ. හරියට කන්නේ නැහැ. හරියට අඳින්නේ නැහැ. සමහර ඉන්නවා, මෙහි සමහර ව්‍යාපාරිකයෝ අපි දන්න අය ඉන්නවා. පින්නතුනි, ලංකාව තුල ඒ අය ඉන්නෝ සමහර අය හොඳ ව්‍යාපාරිකයෝ. හැබැයි පින්නතුනි, හැමදාම කඩමාල්ලක් ඇඳගෙන ඉන්නේ. ඇයි? මම මේ වැඩ කරන නිසා මං හොඳ ඇඳුමක් ඇඳෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දවසේ මෙහෙම තමයි ඉන්නේ. කන්න වෙලාවක් නැහැ. ගෙදරට ගිහිල්ලා කන්නේ නැහැ. කන්නේ ඔය මොනවා හරි පිඟානකට දාගෙන ගෙදර ගියත් මේක නේද කන්නේ කියලා. පින්නතුනි, යාන්තම් ලෙව කාලේ ඉන්න අය ඉන්නවා. වතුර බොන්න කෝප්පයක් පාවිච්චි කරන්නේ නැහැ. සමහර ඉන්නවා, මම මේ කියන්නේ ලොකු ව්‍යාපාරිකයෝ ගැන. මම දන්න. ටැප් එකට කට තියලා වතුර බොන්නේ. බලන්න පින්නතුනි, දවසේ කොයි වෙලාවකවත් හම්බ කරන එක විතරයි සැපක් කියලා දෙයක් ලබන්නේ නැහැ. සල්ලි එකතු කරනවා. හැබැයි පරිහරණය කළා සතුටු වෙන්නේ නැහැ. අන්න ඒක කියනවා භෝග සැප නැහැ. අත්ති සැපය සල්ලි තියෙනවා. හැබැයි පරිහරණය කළ සතුටක් ලබන්න තරම් වාසනා ගුණයක් පිනක් නැහැ. එහෙම අය බුද්ධ කාලෙත් හිටියා. ඒ නිසා පින්නතුනි, එදත් හිටියා අදත් ඉන්නවා. ඊට අතීත භවවලත් ඉඳලා තියෙනවා. දැන් ජාතක කතා පොත ගත්තාම ඉල්ලීස මච්චරිය කෝසිය වගේ චරිතාපදාන අපට කියන්නේ අත්ති සැපය තියෙනවා. හැබැයි භෝග සැපය නැති එකේ කනගාටුදායක ප්‍රවෘත්තියයි. ඒ නිසා පින්නතුනි, අත්ති සැප තිබුණට වැඩක් නැහැ. ඒ ධනය හරියට පරිහරණය කරලා සතුටක් ලබන්න බැරි නම් කොම්මැහිකමේ, තණ්හාවෙන්, මසුරුකමෙන් ගොඩ ගහලා තියලා මැරිලා යනවා. මැරුණත් වගතුවක් නැහැ. ඇයි? මෙතෙන්ට අධික තණ්හාව. ඒ තණ්හාව නිසාම പ്രേත ලෝකෙ උපදිනවා. പ്രേත ලෝකෙ ඉපදිලා එහෙ ඉන්නේ නැහැ. නැවතත් අර තමන් එකතු කරලා ගොඩ ගහගත්ත තැනට ආයෙනවා. බලන්න පින්නතුනි, මේ මනුෂ්‍ය ජීවිතය ලබාගෙන මේ තරම් හොඳ තැනකට යන්න අවස්ථාව තිබියදීත් කොහොමද කළේ? කළේ වැරදි දේ වැරදි විදියට පරිහරණය කරමින් වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නිසා අධික තණ්හාවෙන් මිය ගිහිල්ලා සතර අපායෙන් එහිකට ඇද වැටෙනවා. ඒ නිසා තේරුම් ගන්න පින්නතුනි, මේ ලෝකේ ජීවත් වෙද්දී අපිට භවභෝග ධන දාන්නේ තිබුණට කමක් නැහැ. ඒව සාධාරණව යුක්ති සහගත දෙයක් නම් ඒකේ වරදක් නැහැ. හැබැයි මේ ධනය නිසි ලෙස පරිහරණය කරලා අම්මා තාත්තා නඩත්තු කළා. සමහරව අම්මට තාත්තට දෙන්නේ නැහැ. බොහෝ අය අපට මැසිවිලි නගනවා. හාමුදුරනේ ලොකු පුතාට මෙච්චර දුන්නා. ලොකු දුවට මෙච්චර දුන්නා. මම රටේ ඉඳලා හම්බ කරගෙන ආවේ. මම දැන් වයසයි. නමුත් දැන් ඒගොල්ලොන්ට මේ වගේ මා
සල්ලි වියදම් කළා. අපිටවත් තියාගත්තේ නැහැ. ලොකු පුතා ලොකු දුව සලකයි කියලා. පොඩි දරුවා තාම බැඳලා නැහැ. නමුත් ලොකු දුවවත් ලොකු පුතාවත් පංගු peeruවට ඉන්නවා මිස අම්මට තාත්තට හාමුදුරනේ අපිට සලකන්නේ නැහැ. දැන් අපිට වෙන රැකියාවක් කරන්නත් බෑ. මෙන්න මෙවැනි තත්වයක් උදා වෙනවා. ඒ නිසා පින්නතුනි මේ අම්මා තාත්තා දෙන්නට අපි හම්බ කරන සල්ලි වලින් කොටසක් වෙන් කරලා සලකන්න ඕන. මාතා පිතරු තමන්ගේ ප්‍රයෝජනෙට කොටසක් ගන්නවා. ඇයි? තමන් හම්බ කළා තමන් කන්නේ බොන්නේ නැත්තම් ඇති වැඩේ මොකද්ද? ඒ නිසා තමන් හරි හම්බ කරනවා වගේම තමන් කන්න බොන්නත් ඕන. අඳින්න පළඳින්න ඕන. මං කිව්වේ අර සමහර මුදලාලිලා දුක් විඳින හැටි. ඒ නිසා එහෙම ජීවිත වැඩක් නැහැ. තමන් හම්බ කරන එකෙන් තමන් කාලේ ඇඳලා සතුටින් ඉන්න ඕන. තණ්හාවේ කුම්බයි කමේ මසුරු කමේ ගොඩ ගහගෙන ඉඳලා වැඩක් නැහැ. කොටසක් ඉතිරි කරන්න ඕනේ. ඒක වෙනම කතන්දරයක්. නමුත් පින්නතුනි සමහරු කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ, අම්මට තාත්තට සලකන්නේත් නැහැ. ඒ නිසා අම්මා තාත්තා ගැන හිතන්න. තමනුත් සතුටු වෙන්න, පරිහරණය කරන්න, පරිභෝජනය කරන්න. ඒ වගේම තමන්ගේ ගෙදර පරිහරණයට ගන්න. ඒ කියන්නේ අඹදරුවන් පෝෂණය කරන්න. ගෙදර බිරිඳට, ගෙදර දරුවන්ට අවශ්‍ය කරන පහසුකම් සලසලා දෙන්න. සමහරු 7-5ක් අල්ලන්න දෙන්නේ ස්වාමියා හරි හම්බ කරනවා නම් බිරිඳට ඒවා ඇල්ලීම තහනම්. ඉතින් මොහොකට හරි ඕනුනාම අනේ මට කීයක් හරි දෙන්න කියලා ඉල්ලන්න වෙනවා. ඒ නිසා පින්නතුනි අඹදරුවන්ට සැලකීම කළ යුතුයි. ඒ වගේම අපට සේවය කරන කොටසක් ඉන්නවා. දැසිදස්කම් කරුවන්. Tamanට උදව් කරන, වැඩ කරන, Tamanට කරන්න බැරි දේවල් කරගන්න පුළුවන් අය ඉන්නවා. ඒ අයටත් අපි සලකන්න ඕන. දැන් අපිත් එක්ක ඉන්න යාළුවෝ කොටසක් ඉන්නවනේ. පින්නතුනි මේ යාළුවොන්ට මේ යාළුකම පවතින්න නම් අපි ඒගොල්ලොත් එක්කත් මේ දුක සැප බෙදා ගන්න ඕනනේ. මොකද පින්නතුනි තනියෙන් ජීවත් වෙන්න බෑනේ. ඒකනේ කියන්නේ අර පැරණි කියමනක් තියෙනවා. මිත්‍රයෙක් නැති ජීවිතයේ සාක්ෂියක් නැති මරණයක් කියලා. ඉතින් එතෙන්ට වැටෙන්න එපා. ඒ නිසා අපිට යාළුවෝ ආශ්‍රය කරන්න ගියත් ඒගොල්ලෝ වෙනුවෙනුත් අපේ මුදල් වලින් කොටසක් වැය කරන්න වෙනවා. නැත්නම් යාළුකම් පවතින්නේ නැහැ. ආත්මార్థකාමී පටු ආකල්පයෙන් අපි කටයුතු කළාට ඒගොල්ලෝ අපිත් එක්ක රැඳෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි අපට අත්ති සැප වගේම භෝග සැපද අවශ්‍යයි. තුන්වෙනි සැපය තමයි අනන සැපය. අනන සැපය කියන්නේ ණය නැහැ කියන එකයි. පින්නතුනි සමහරු ලෝකයටම ණයයි. සමහරු හිතනවා මේ රජයත් පිටරටට ණය වෙනවා නම් අපි අනිත් මිනිස්සුන්ට ණය වුණා මොකද වෙන්නේ? පින්නතුනි රජයක් පිටරටට ණය වුණාට රජයේ පාලකයන්ට බරක් නැහැ නේ ඒක. ඒක දැනෙන්නේ නැහැ. මොකද මුළු මහ ජනතාවම තමයි ඒකට වග කියන්නේ. අපි පුජ්‍යලිකව ණයක් ඇති වුණාම ගත්තාම ඒක අපි පුජ්‍යලිකව වග කියන්න ඕන. ඒකට අපි අනුන්ගෙන් සල්ලි මිල මුදල් ඉල්ලගෙන ඒව නිසි වෙලාවට පියවන්න නැත්තම් දෙන්නේ නැත්තම් ඒ මිනිස්සු ආයිත් අපට ණය දෙන්නේ නැහනේ. ඒතකොට ගත්තු ණය මුදල දෙන්නේ නැත්තම් අපි නිවැරදිද? අපි වැරදි. සමහර අය ණය දීලා වෙලාවට දෙන්නේ නැති වුනහම ඉල්ලන්න ගියාම අර ණය ගත්තු මිනිස්සයා ණය දුන්නු එක්කනට බයිනවා. ඉන්නවා. මම මැරෙන්නේ නැහැ. මම මේ ගම ඇතරල යන්නේ නැහැ. තමසේ ගත්තු ටික මන් දෙන්නම්. බලන්න පින්නතුනි උදව්වක් ඕන වෙලාවේ උදව්ව කළාම ණය ගත්තු මිනිහා මොකද කරන්නේ? ණය දුන්නු මිනිස්සයාගේ ණයත් ගෙවන්නේ නැතුව ඒ මිනිහටත් බැන ඒ මිනිහත් ප්‍රතික්ෂේප කරන තත්ත්වයටපත් වෙනවා. හැබැයි කවර දෙයක් කළත්
ඒ ණය ගත්තු කෙනාගේ හිත දන්නවා මම මෙච්චර ණය අරන් තියෙනවා. ඒ නිසා මේ ණය මුදල් පින්නතුනි ඒව ගෙව්වේ නැත්තම් Taman දන්නෝ මං ණය ගත්ත ගෙව්වේ නැහැ. මගේ හිතට මං අවංකවම ඒක කළේ නෑ නේද කියන මේ සිතුවිල්ල ඇති වෙනෝනේ මම ණය ගෙව්වේ නෑ කියලා. වීරය වගේ එහෙම නැත්තම් බලපුලුවන්කාරකමින් ඉන්න පුළුවන් වෙයි. ඒ වුණාට හිතට සංගවා කරන්න බෑ. Taman දන්නෝ කලේ වරදක්. ඒ නිසා ණය නැතුව ජීවත් වෙන තත්ත්වය තමයි අපි හදාගන්න ඕන. ඒකට අපේ ආර්ථිකය අපට ගැළපෙන අපට ඔරොත්තු දෙන විදියට සකස් කරගන්න ඕන. එහෙම නොවුනොත් අපිට හැබෑ තැනට ගොඩ වෙන්න බෑ පින්නතුනේ. මානසික තෘප්තිය සතුට ඇති කරගන්න බෑ. ඒක තමයි තුන්වෙනි සැපය. අනන සැප. ණය නෑ කියලා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. ණයකාරෝ අපි හඹා ඉන්නේ නැහැ. අපිට හිරිහැර කරන්නේ නැහැ. අපේ ආත්ම ගෞරවය කෙලසන්න ණය නොදුන්නොත් සමහර වෙලාවට ගෙදර ළඟට ඇවිල්ලා බැනලා යන්න පුළුවන්. වැඩපළට ගිහිල්ලා තමන් සේවය කරන එතන තමන්ගේ චරිතය ඝාතනය කරන්න පුළුවන්. ඒ අර මිනිස්සයාට කේන්තිනේ. දරුවන්ට වින කරන්න පුළුවන්. දරුවන්ට නිඳා කරන්න පුළුවන්. ඔවුන්ගේ ජීවිතවලට අනතුරු කරන්න පුළුවන්. බලන්න ණය ගත්තාම වන විපැත්ති. ඒව වෙලාවට ගෙව්වේ නැති වුණාම. ඒ නිසා ණය නොවි ගත කරන ජීවිතයට කියනවා අනන සැප. අනවජ්‍ය සැප කියලා කියන්නේ පින්නතුනි නිවැරදි දිවි පැවැත්ම තුලින් ලබන සතුට. දැන් මේ අත්ති සැප, භෝග සැප, අනන සැප කියන සැප තුනම සම්බන්ධ වෙන්නේ මුදල් වලට. එතකොට මුදල් පරිහරණයේ තුල තමයි ඒ සැප තුනම ලබන්නේ. දූරදර්ශී තමන් තුල දුර දැක්මක් ඇති මනා කලමනාකරණයක් ඇතුව කටයුතු කරනවා නම් මේ සැප තුනම ලබා ගන්න පුළුවන්. අත්ති භෝග අනන. හැබැයි මුදලට සම්බන්ධයක් නැති සැපය තමයි හතරවන සිව්වන සැපය. ඒක තමයි අනවජ්‍ය සැපය. අනවජ්‍ය සැප කියලා කියන්නේ පින්නතුනි නිවැරදි දිවි පැවැත්ම. නිවැරදි දිවි පැවැත්ම කියන්නේ වැරදි කරන්නේ අපි මොනවයින්ද? වැරදි කරන්නේ විශේෂයෙන් කයින් සහ වචනයෙන්. එතකොට කය වචන දෙක සංවර කරගත්තොත් කයින් සිද්ධ කරන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර සහ සුරාව යන මේ චතුර්විධ වැරදි වලින් අපි ඉවත් වුණොත් වචනයෙන් සිදු කරන මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප, බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන දෙඩීම මේන් ඉවත් වුණොත් පින්නතුනි කයත් සංවරයි, කයින් වැරදි කරන්නේ වචනයත් සංවරයි, වචනයෙන් වැරදි කරන්නේ පින්නතුනි මේ දොරටු අට ගැන හිතලා මම ධර්මයට අනුව ජීවත් වෙන කෙනෙක් වෙනවා. මං කවදාවත් මේ වැරදි කරන්නේ කියන මේ අදිෂ්ඨානය, මේ ස්වයං අවවාදය, ස්වයං හික්මීම, ස්වයං විනය තමා තුළ ඇති කර ගන්නවා. මේක ටොක්ක්ක් කරලා කවුරුවත් කියන්න ඕනේ නැහැ. මොකද මම අවංක වෙන්න ඕන. එතකොට මේක අවංකත්වයක් මත තියෙන දෙයක්. එහෙනම් කය වචන දෙක සංවරව කයින් සිද්ධ කරන, වචනයෙන් සිද්ධ කරන වැරදි වලින් ඈත් වුනහම අන්න එතන තමයි පින්නතුනි අනවජ්‍ය සැප තියෙන්නේ. එතකොට අනවජ්‍ය සැපය කියලා කියන්නේ ලෞකික සැපයේ අවසාන සිව්වන සැපය වන අතර ලෝකෝත්තර සැපේ ආරම්භක සැපයයි. ලෝකෝත්තර සැපවල ආරම්භක සැපය. බලන්න කොච්චර මේ ලෞකික සැප ලෝකෝත්තර සැප ලබන්නට යන ගමන පින්නතුනේ. එහෙනම් පැහැදිලි වෙනවා මොකද්ද? අනවජ්‍ය සැපය කියන්නේ ලෞකික සැප හතරෙහි අවසාන සැපය, ලෝකෝත්තර සැපේ ආරම්භක සැපය වෙනවා. ඇයි? කය වචන සංවරයි කියලා කියන්නේ එතන සීලවන්ත බව කියන එකයි. එහෙනම් අපි ඇවිල්ලා තියෙන්නේ එතන සීලයටයි. අත්ති භෝග අනන අනවජ්‍ය සැප හතරෙන්
අත්ති භෝග අනන කියන සැප තුන ලබලා ඒවා ලබන ගමන් අපි සීලවන්ත කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. එතකොට සීලය පින්නතුනි ගත්තාම පංච සීලය, ආජීව අෂ්ටමක සීලය, පොහොය අෂ්ටාංග සීලය, පොහොය නවාංග සීලය, දස සීලය මේ ආදී වශයෙන් වර්ධනය කරගෙන යන්න පුළුවන්. එහෙනම් බලන්න පින්නතුනි ලෞකික දිවි පෙවෙත තුල මොනතරම් සාර්ථක ජීවිතයකට අපට යන්න බුදුදහමින් මඟ කියා දීලා තියෙනවද? අපි නොසිතුවාට කොයිතරම් වැදගත් වැඩපිළිවෙලක්ද දහම තුල කියා දෙන්නේ. එතකොට දැන් සීලවන්ත කෙනෙක් බවට පත් වෙලා සීලය වර්ධනය කරනවා. සීලය එකින් එකට අනුපූර්වයි. ඒ කියන්නේ සරල අවස්ථාවේ සිට පින්නතුනි ගැඹුරු අවස්ථාව දක්වා යන ක්‍රමයක් තියෙන්නේ. පංචශීලයෙන් පටන් ගත්තා අපි දස සීලය දක්වා යන්න පුළුවන්. අපිට චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල දක්වා යන්න පුළුවන්. ඒ නිසා සරල සිල්වතෙක් මහා සිල්වතෙක් බවට පත් වෙන්න ඔබට හැකියාව තියෙනවා. හිතන්න මං කොහොම හරි ජීවත් වෙනවා කියන චේතනාව ඇති කරගන්න එපා. මම නිවැරදිව ජීවත් වෙනවා කියන චේතනාවයි ඔබේ හිතට එන්න ඕන. ඇයි? ගෙනියන්න බෑ කිසි දෙයක්. මැරෙන වෙලාවට ඥාතියෙක්වත් හිතවතෙක්වත් අසල්වාසියෙක්වත් යාළුවෙක්වත් කවුරුවක් එන්නේ නැහැ. තනියම මේ ගමන හිස් සතින් යන්න ඕන. එතකොට හිස් සතින්ම අපි පස් වෙනවා. මේක තමයි ඇත්ත. ඒ නිසා පින්නතුනි ඔන්න අපි ලෝකෝත්තර සැපයට මුල් පියවර තිබ්බා. කොතනින්ද? සීලයෙන්. සිල්වතෙක් වුණු ඔබට පුළුවන් ඊළඟට කොතෙන්ට යන්නද? සමාධියට යන්න. චිත්ත සමාධිය. පින්නතුනි මේ චිත්ත සමාධිය ඇති කර ගැනීම සීලවන්තවම කළ යුතු දෙයක්. ඇයි? චිත්ත සමාධිය කියන්නේ සිතේ එකඟකම. පින්නතුනි මේ සිතේ එකඟකම ඇති කරගන්න බෑ දුසිල්වතෙක් වෙලා. ඇයි? දුසිල්වතෙක් වුණාම හිත තුල ගොඩ නැගෙන්නේ නරක, අසුබ, පහත්, පාපී, අකුසල චේතනා. කුසල් චේතනා ගොඩ නැගෙන්නේ නෑනේ දුසිල්වතෙකුට. ඔහු කරන්නේ හැමතිස්සෙම වැරදි නම්, ඔහු කරන්නේ හැමතිස්සෙම පාප කර්ම නම්, ඔහු කරන්නේ ඔහු කියන්නේ වැරදි වචන නම්, එතකොට ඔහු කොහොමද චිත්ත සමාධියක් ඇති කරගන්නේ? ඒ නිසා මෙතන බලාපොරොත්තු වෙන්නේ කුසල චේතනා තුලින් ඇති කරගන්නා චිත්ත සමාධියයි. එහෙනම් මේ චිත්ත සමාධිය අපි ඇති කරගන්නට කටයුතු කරන්න ඕන. ඒක සිල්වතෙක් වෙලාමයි එතෙන්ට එන්න ඕන. සිල්වතෙක් නොවි එතෙන්ට එන්න බෑ පින්නතුනි. එතකොට කය වචන දෙක සංවර නම්, කය අර පරිස්සම් නම්, වචනේ අර පරිස්සම් නම් පින්නතුනි සිත පරිස්සම් කරගන්න එක ලේසි. හැබැයි අර දෙකෙන් වැරදි කර හිත හික්මවන්න බෑ. ඒ නිසා හිතට එන්න ඕන තුන්වෙනි පියවර. මොකද තුන්වෙනි පියවර කියන්නේ? කයත් හික්මවල වචනයත් හික්මවල තමයි අපි සිතට එන්නේ. ඒතර කය වචනේ දෙක හික්මෙව සීලයෙන් ඊළඟට අපි හිත හික්මවනවා. ඒකට තමයි අපිට සමාධිය තියෙන්නේ. සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාව. මේ චිත්ත ඒකාග්‍රතාව අපි හරියට වර්ධනය කරගත්තොත් කුසලකාමීව පින්නතුනි අපට ධ්‍යාන සමාපatti ලබන්න පුළුවන් වෙනවා. බලන්න කොච්චර වැදගත් චිත්ත සමාධිය. බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා, උන්වහන්සේලා නික්ලේශී උතුමන් වෙලත් මේ චිත්ත සමාධියෙන් ඉන්න කැමැත්තක් දක්වනවා. අපිට චිත්ත සමාධියට වෙලාවක් තියෙනවද? හිත එකඟ කරගන්න වෙලාවක් තියෙනවද? සමහරුන්ට මොහොතක් නැහැ. කාර්ය බහුලයි, අවිවේකී, හිත තුල හැමතිස්සෙම ප්‍රශ්න. කොයි වෙලාවකවත් හොඳට කතා කරන්න බෑ. මෙත් සිතින් කතා කරන්න බෑ. දරුවෙක් මොනවා හරි ඇහුවොත් ප්‍රශ්නයක් ඒකට හරියට උත්තර දෙන්න බෑ. යක්ෂාවේශ වෙනවා. බිරිඳත් එක්ක හරියට කතා කරන්නේ නැහැ. ඔහු ඇයත් එක්කත් සම්ඩු සරුවල් හැම මොහොතකම. මිනිස්සුන්ට කතා කරන්න විදියක් නැහැ. ඉන්නේ කේන්තියෙන්.
ඉන්නේ නොසන්සුන්කමින්. ඉන්නේ හැමතීම හැම මොහොතකම මානසික ප්‍රශ්නයකින්. ඉතින් පින්නතුනි කොහොමද මේ ජීවිතය සාර්ථකයි කියන්නේ? ඒ නිසා සාර්ථක ජීවිතයකට අවශ්‍ය කරනවා චිත්ත සමාධිය. හිත ඒකකකම. මේ සමාධි සුවය දවසින් දවස අපි ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. දවසකට පොඩි වෙලාවක් හරි හිත එකඟ කරන්න. උදේට නැගිට වෙලාවට හිත කර්මණක තියාගෙන ඉන්න. රාත්‍රී නිින්දට යද්දි හිත කර්මණක තියාගෙන ඉන්න. බලන්න උත්සාහයක් කළා පින්නතුනි. ඔබට මුලින් බැරි වෙයි. මුල හිත එහෙ යනවා මෙහෙ යනවා හරි කලබලයි කේන්ති එනවා. හැබැයි අමාරුවෙන් හරි මේක ටික ටික පුරුදු කරගත්තොත් පසුව ඔබට පුළුවන් වේවි හිත එක අරමුණක තියාගෙන චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන මේ සමාධි සුවයෙන් ඉන්න. බලන්න පින්නතුනි මේ සමාධි සුවයෙන් අපට මොහොතක් හිටිය හැකිනම් ඒ මොහොතේ ඇතිවන මානසික සැනසීම මේ මෙතකේ කියලා සීමා කරන්න බෑ පින්නතුනි. එහෙනම් චිත්ත සමාධියෙන් පසුව අප තුල ඇති වෙනවා ඇති කරගන්න ඕන ප්‍රඥාව. බුදුදහමේ ඒකායන අරමුණ සත්වයාට ප්‍රඥාව ලබා දීම. යථාර්ථාවබෝධය ලබා දීම. ඇත්ත ඇති සැටියෙන් දකින නුවණ ඇති කිරීම. වගේම පින්නතුනි පුද්ගලයා තුල ඇතිකරන්න බුදුහාමුදුරු උත්සාහ කරන්නේ දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය යන චතු සත්‍ය අවබෝධයයි. එයි අපි විඳින්නේ දුක්. එදිනෙදා දුක්, විපරිණාම දුක්, සංඛාර දුක්. මේ දුක් අපි නිතරමත් විඳිනවා. එතකොට හිතට සතුටක් තියෙනවද නැහැ? අන්නේ දුක් නැති කරන්න නම් චතු සත්‍ය අවබෝධය අපට තියෙන්න ඕන. ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ අපට තියෙන්න ඕන. මේක තමයි අවශ්‍ය. අන්න එතෙන්ට අපි හිත හදාගන්න නම් අපේ මේ වැඩපිළිවෙලේ යන්න ඕන. සීලයෙන් අපි සමාධියට. සමාධිය වර්ධනය කළා වගේම අපිට තියෙනවා ප්‍රඥාව ලබන භාවනා ක්‍රම දෙකක්. එකක් පින්නතුනි සිත වඩන සිත දියුණු කරන අර එකමුතු කරගත් ඒකාග්‍රතාවයේ ඇති කරගත් සිත සමත භාවනාවේ තියෙන අරමුණු නැත්තම් කර්මස්ථාන මේ කර්මස්ථානයක් පාදක කරගෙන අපි මොකද කරන්න ඕන? සිත වර්ධනය කිරීමේ වැඩපිළිවෙලකට අපි එක් වෙන්න ඕන. සිත වඩන සිත වර්ධනය කරන වැඩපිළිවෙලකට අපි එක්ුණොත් පින්වතුනි අපට පුළුවන් වෙනවා මේ වර්ධනය තුළ සිතෙහි නිරෝගීකම ඇති කරගන්න. මේ ඇතිවන නිරෝගීතාවය සිත ලෙඩ කරන පංච නීවරණ වලින් අපිව ඈත් කරගන්න පුළුවන් වෙනවා. පංච නීවරණ යටපත් කරන්න පුළුවන්. මොනවද පංච නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. දැන් මේවා ඉන්නේ සිත ලෙඩ කරන්නේ. කාම වස්තුන් පසුපස හඹා යන්න ගියොත් පින්වතුනි එතන හිතේ සුවපත්භාවයක් ඇති වෙන්නේ නැහනේ. හැමතිස්සෙම හිත තියෙන්නේ නොසතුටෙන්. එයි තෘප්තියක් සහනයක් පුද්ගලයාට නැහැ. ඒ නිසා ඒවයි ඇලීම් ගැටීම් ඇති වෙමින් යනවා. ව්‍යාපාද කියන්නේ තරහ. තරහ ඇති කරගත්තොත් තරහ කියන්නේ හිත ලෙඩ කරන ප්‍රබලතම පලිබෝධයක්. ද්වේෂය, ක්‍රෝධය. පින්නතුනි කිසිම දෙයක් කන්න බොන්න පුළුවන්ද තරහෙන්? ගෙදරක දරුවොත් එක්ක කතා කරන්න පුළුවන්ද තරහෙන්? ස්වාමියාත් එක්ක බිරිඳත් එක්ක අදහස් සුවමාරු කරගන්න පුළුවන්ද තරහෙන්? යමක් දරුවෙකුට ඉගෙන ගන්න පුළුවන්ද තරහෙන්? ඒ නිසා කිසිවක් තරහෙන් කරන්න බෑ. තරහෙන් නරක පැත්තේව කරන්න පුළුවන්. පලි ගන්න, බැන වදින්න, එකිනෙකාට හිංසා කරන්න, පුද්ගලයෝ ඝාතනය කරන්න, සතුන්ට වද දෙන්න මේව පුළුවන් තරහෙන්. පින්නතුනි ඒ නිසා ව්‍යාපාදය කියන්නේ හිත ලෙඩ කරන එකක්. තීන මිදලසකම හිතේ ලෙඩක් මේක. කම්බැලි, උදාසීනයි, අලසයි, නිද්‍රාශීලී,
කොයි වෙලාවකවත් වැඩක් කරන්න හිතක් දෙන්නේ නැහැ. ඉතින් මොකටද මේ ජීවිතේ? ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන පින්නතුනි එතන අපේ හිත තුල ඔය පලිබෝධ ඔය ලෙඩ අයින් කරගන්න. උද්දච්ච කුක්කුච්ච හිත නොසන්සුන් කොයි වෙලාවකවත් සහනයක් නැහැ. හිත නොසන්සුන්. ඒ වගේම හැම වෙලාවෙම පසුතැවෙනවා අයියෝ අරම කරගත්තා නම් හොඳයි මෙහෙම කරගත්තා නම් හොඳයි. බලන්න පින්නතුනි හිතට සහනයක් තියනවද නැහැ? ඒකයි මං කිව්වේ හිත ලෙඩ වෙනව මේ වයින්. ඊළඟට එච්චර විතරක් නෙවෙයි. පින්නතුනි බලන්න. අපේ සිත තුළ සැකය නම් හැමතිස්සෙම. මේ සැකය ලෙඩක් නේ. මොන දේද කරන්න පුළුවන් සැකෙන්? කිසිවක් කරන්න බෑ. ඒ නිසා හිත ලෙඩ වෙන්නේ නැතුව හිත තුළ ඇති කරගත්ත චිත්ත සමාධිය ඊළඟට හිත දියුණු කිරීමේ වැඩපිළිවෙලකට යන්න පුළුවන් සමත භාවනාවෙන්. කොච්චර වටිනවද පින්නතුනි? දවසකට ඔබට ඔබේ ජීවිතයට හොඳ මානසික ව්‍යායාමයක් තමයි කායික ව්‍යායාමයකටත් ගන්න පුළුවන් මේ ආනාපාන සතිය. හොඳ මානසික ව්‍යායාමයක් තමයි මෛත්‍රී භාවනාව. ඒ නිසා මනසට ව්‍යායාමයක් දෙන්න. මනසට දැන් ඇඟට නිරෝගීකම වෙනුවෙන් මොකද කරන්නේ? පින්නතුනේ ඔබ ඇඟ නිරෝගී කරගන්න, ශරීරය නිරෝගී කරගන්න උදේට ඇවිදිනවා. දුවනවා. ජිම් එකට යනවා. විවිධ ව්‍යායාම කරනවා. එතකොට මේ ඔක්කොම ව්‍යායාමනේ කායික ව්‍යායාම. කායික ව්‍යායාම කරන්නේ කය නිරෝගී කරගන්න. එහෙනම් මානසික නිරෝගීතාවය සඳහා මනසටත් ව්‍යායාම දෙන්න ඕන. එහෙනම් මනසට දෙන්න ඕන ව්‍යායාම මනස නිරෝගී කරන්න මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, බුද්ධානුස්සති භාවනාව. එතකොට තමයි මනස නිරෝගී වෙන්නේ. නැත්නම් හැමදාම මනස ලෙඩ වෙලා. කිසිම සහනයක් සංසිඳීමක් නැහැ. ඊළඟට පින්නතුනි මේ සමත භාවනාවෙන් අපට පුළුවන් ප්‍රඥාව ලබන විදර්ශනාවට යන්න. විදර්ශනා භාවනාවත් අත්‍යවශ්‍යයි. ඒ ලෝකෝත්තර සැපපසක් කරගන්න. අපි ලෞකික සැප තමයි ලබාගෙන ආවේ. දැන් අපි ලෝකෝත්තර සැප සීලයෙන් පටන් ගත්තා. සීලයෙන් අනුපූර්වයි පන්සිල්, අටසිල්, දසසිල් ආදී වශයෙන් වර්ධනය කළා. ඊළඟට සමාධියට ආවා. සමාධියත් අපට වර්ධනය කරන්න පුළුවන් අනුපූර්ව ක්‍රමයට ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය ආදී වශයෙන්. ඊළඟට ප්‍රඥාව තමයි යථාර්ථ අවබෝධය. ඉස්සෙල්ල සමතය වැඩුවා. හිත එකඟ කරගත්තා. එකඟ කරගත් හිත දියුණු කරගත්තා. හිත නිරෝගී කරගත්තා. ඒක ලෞකික ජීවිතයටත් වැදගත්. හිත නිරෝගී කරගන්න එක. ඒකට අපි මානසික ව්‍යායාම කළා. ඊළඟට අවශ්‍ය කරන්නේ ලෝකෝත්තර ජීවිතය දකින්න අපට පුළුවන් අන්න විදර්ශනා භාවනා කරන්න. ඒකෙන් මොකද්ද දකින්නේ? ඒකෙන් දකින්නේ ලෝකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ලෝව හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා සියල්ල. මොනවද හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ? මේ අපි. මේ අපට පේන දේවල්. මේවට මොනවද කියන්නේ? සංඛාර, සංස්කාර. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න සියල්ල සංඛාර. සංඛාරවල ස්වභාවය මොකක්ද? අනිත්‍යයි. එහෙනම් පින්නතුනි අනිච්චවත සංඛාරා. සියලු සංස්කාර අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර අනිත්‍යයි. ඒ සියලු සංස්කාර වෙනස් වෙන සුළුයි. ඒකයි අනිත්‍යයි කිව්වේ. අනිත්‍ය නිසා දුක ඇති වෙනවා. ඇයි දුක ඇති වෙන්නේ? වෙනස් වෙන නිසා. ඇයි වෙනස් වෙනකොට දුක වෙනස් නොවේ කියලා හිතන නිසා. ඒ නිසා පින්නතුනි ඔන්න බලන්න අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය දුක්ඛ දෙකම ඇති තැනක මගේ කියලා ගන්න බෑ යමක්. සම්මුති ලෝකයේ ගත්තට යථාර්ථවාදීව ගන්න බෑ. ඇස මගේ නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕන. කන මගේ නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕන. පුළුවන්ද? බෑ. පොඩි කාලේ වගේ නෙවෙයි තරුණ කාලේ ඇහැ. තරුණ කාලේ වගේ නෙවෙයි වැඩිහිටි කාලේ ඇහැ. වැඩිහිටි කාලේ ඇහැ වගේ නෙවෙයි වයෝ වෘද්ධ වෙනකොට පේන්නෙම නැති වෙලා යනවා. ඉතින් මම කැමතිද පේන්නේ නැතුව ඉන්න? නෑ. මගේ ඇහැ පොඩි කාලේ වගේ පේනවනම් මං කැමතියි. නමුත් පින්නතුනි ඒක මගේ කියලා හිතාගත්තට මගේ නෙමෙයි. මගේ නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න එපාය.
තියාගන්න බෑ. ඒ නිසා මොකද උනේ? අන්න අනාත්මයි. එතකොට මෙන්න මේ මෙනෙහි කරනකොට ලෝකේ යථාර්ථය වැටහෙනවා. යථාර්ථය වැටහෙනකොට අපිට යථාර්ථය වහලා තිබිච්ච අපි තුල අවිද්‍යාවයි තණ්හාවයි ක්‍රමයෙන් දුරු වියනවා. අවිද්‍යාවයි තණ්හාවයි ක්‍රමයෙන් හීන වීගෙන යනකොට අපිව සසරට බැඳලා තැබූ මොනවද? සසරට බැඳලා තැබූ දස සංයෝජන, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිච්ඡා. මේ දස සංයෝජන, පළවෙනි සංයෝජන 3 එක විටක, ඊළඟ සංයෝජන 2 තව විටක, ඊළඟ සංයෝජන 5 තව විටක අපි දුරු කරනවා. මේවා දුරු කරන්නේ අර අනුපූර්ව ක්‍රමයට. ඒකේ අනුපූර්ව ක්‍රමේ පටන් ගන්නෙ කොහෙන්ද? සෝවාන් මගඵල නුවණින්. ඊළඟට සෝවාන් මගඵල නුවණින් පළවෙනි සංයෝජන 3 මුලින් පුටා දානවා. කාමරාග පටිඝ දෙකේ බලය අඩු කරනවා සක්‍රුදාගාමි මගඵල නුවණින්. අනාගාමි මගඵල නුවණින් ඒ සංයෝජන 2 මුලින් පුටා දානවා. ඊළඟට රහත් මගඵල නුවණින් ඊළඟ සංයෝජන 5 මුලින් පුටා දානවා. එතන තියෙන්නේ අනුපූර්ව ක්‍රමයක්. මේක තමයි පින්වතුනි අවශ්‍ය. ඒ නිසා මෙන්න මෙතෙන්ට එන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. මෙන්න මෙතෙන්ට එන්න අපි උත්සාහ කරන්න ඕන. අන්න එතන තමයි පරම සැපත තියෙන්නේ. එහෙනම් ඔබට වැටහෙන්නේ නැති ලෞකික සැප ලෝකෝත්තර සැප සාධනයේ සඳහා ඉවහල් වන ආකාරය කොච්චර ලස්සන පැහැදිලි කිරීමක්ද පින්නතුනි ධර්මයේ තුල තියෙන්නේ. එහෙනම් සුඛා විරාගතා ලෝකේ මේ රාගී ලෝව අපි විරාගී වෙන්න ඕන. මේක ආයාසයෙන් කළ යුතු දෙයක්. ඒකට අසුබය වඩන්නම ඕන. නැත්තම් රාගී ලෝවේ විරාගී වෙන්න බෑ. කාමානං සමතික්කමෝ කාම සම්පත් වලින් දුරස්ත වෙන්න ඕන පින්නතුනි. නැත්තම් අපට නිවන් දකින්න බෑ. අස්මි මානස්සයෝ විනයෝ අස්මිමානය මගේකම සක්කාය දිට්ඨිය අපි දුරු කරන්න ඕන. ආන්න එතන තමයි මොකද්ද තියෙන්නේ? ඒතං වේ පරමං සුඛං පරම සැපත. අන්නේ පරම සැපත සාක්ෂාත් කරගන්නට අපි මේ වැඩපිළිවෙලේ ගමන් කරන්න උත්සාහ කරන්න ඕන. එහෙම නොවුනොත් අපට කවදාවත් මේ සසරින් එතර වෙන්න බෑ. ඒ නිසා මේ සසරින් එතර වෙන මඟ තමයි මේ දහම තුල කියා දෙන මේ වැඩපිළිවෙල. ඒ නිසා මේ වැඩපිළිවෙල දියත් කරන්නට අපි අදම වෙරදරමු, උත්සාහ කරමු, ක්‍රියාත්මක වෙමු. පින්වතුනි, මේ උතුම් ධර්මදේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කළේ කැකිරාව තිබ්බටුවැව 57 කණුව පාර මේ ලිපිනේ පදිංචි දැනට කුවේට් සේවයේ නියුතු චන්ද්‍රිකා මල්කාන්ති මහත්මියයි. එතුමියගේ ප්‍රධානතම අරමුණ තමයි මීට වසරකට පෙර ජුනි මාස 29 වන දින පරලෝසපත් ජේ.එම්. රම්බණ්ඩා ආදරණීය පියාණන්ට සහ මීට වසර 4කට පෙර පරලෝසපත් ඒ.ඩී. කමලාවති දයාබ්‍ර මෑණියන් වෙනුවෙන් පින් අනුමෝදන් කරමින් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්න. ඉතින් මේ අම්මටයි තාත්තටයි අපි විශේෂයෙන් ඈත දුරු රටක හිටියත් තමන්ගේ දෙමාපියන් අමතක නොකර ඒ අය වෙනුවෙන් මෙවන් පින්කම් සිද්ධ කරලා පුණ්‍යානුමෝදනා කිරීම දරුවන්ගේ වගකීමක්. ඒ වගකීම බාරගත්ත චන්ද්‍රිකා මල්කාන්ති මහත්මිය මේ උත්තුංග පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ දෙමාපියන්ට මේ පින් අත්පත් වේවා. ඒ සුඛිත මුදිත වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සෙසු අරමුණු අතරේ සඳහන් කරලා තියෙනවා මීට වසර 2කට පෙර අගෝස්තු මාස 18 වන දින පරලෝසපත් ටී.බී. ධර්මදාස මාමා ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාතීන්ට මේ පින් අත්පත් වේවා.
ඒ අයද සුඛිත මුදිත වේවා. සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. කුවේටි සේවයේ නියුතු චන්ද්‍රිකා මල්කාන්ති මහත්මියගේ සහෝදර සහෝදරියන් ඇතුළු එම පවුල්වල සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරනවා. පවුලට සම්බන්ධ සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. එසේම ඒ සියලු දෙනාට යහපත් අනාගතයක් උදා වේවා. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ වේවා. බණාස බණැසු ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් වහවහාම සුඛපටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා. ඒ වගේම ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරන්න චන්ද්‍රිකා මල්කාන්ති මහත්මිය අමතක කරලා නැහැ. ඒ නිසා ඒ සියලු දෙනාටම සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට තුනුරුවනේ අනන්ත ගුණානු භාවයෙන් යහපතක්ම වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසරකට පෙර ජුනි මාස 29 වන දින පරලෝ සැපත් JM රම්බණ්ඩා ආදරණීය පියාණන්ට සහ මීට වසර 4කට පෙර පරලෝ සැපත් AD කමලාවතී ආදරණීය මෑණියන් වෙනුවෙන් පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කැකිරාව තිබ්බඩු වැව 57 කනුව පාර ලිපිනේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු චන්ද්‍රිකා මල්කාන්ති මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් චන්ද්‍රිකා මල්කාන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා